ඔගොල්ලෝ දන්නවද දුවේ පුතේ සාමාන්‍ය පෙළ දරුවන් විදිහට අපට නර්තන විෂයේදී ප්‍රශ්න පත්‍රයක් යොමු වෙනවා සාමාන්‍ය පෙළට. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණයකොත් අපි මුහුණ දීමට නියමිත වෙලා තියෙනවා. එහිදී මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් ප්‍රශ්න පත්‍ර දෙකක් පළවෙනි කොටස කෙටි ප්‍රශ්න 40ක් ඒ අතරම ඊළඟට ව්‍යුහගත රචනාමය ප්‍රශ්න පත්‍රයක් අපිට යොමු වෙනවා. මේ රචනාමය ප්‍රශ්න පත්‍රයේ දරුවනේ ප්‍රශ්න වර්ගීකරණය වෙන්නේ මෙන්න මේ ආකාරයට. අංගොල්ලෝ ඉදිරිපත් කළා තිනවා පළමුවෙනි ප්‍රශ්නය හිස්තැන් පිරුවීම. මේක අනිවාර්ය ප්‍රශ්නයක්. ඊට පස්සේ අපිට තෝරා ගන්න වෙන ප්‍රශ්න වලට අයිති වෙනවා ප්‍රස්තාරකරණය ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව, ශාන්ති කර්ම ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව, කෙටි සටහන් ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව, විදේශීය නර්තන හා මුද්‍රා නාට්‍ය ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව, දේශීය ජන නාටක ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව, නර්තන කලාවේ නූතන ප්‍රවණතා ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව, වෙනත් මාතෘකා ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව. අද මම දුවේ පොතේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෙටි සටහන් ඇසුරින් ඇසූ ප්‍රශ්න මාලාව. මම මේ අද කතා කරන මාතෘකාව ඔයාලට තියෙන ප්‍රායෝගික පරීක්ෂණේ අපිට භාවිතා කරන්න පුළුවන්. මොකද ප්‍රායෝගික පරීක්ෂණයේදී ගායනා තියෙනවා. ඒක නිසා මම අද මේ දෙකටම ගැලපෙන විදිහට තමයි ඔයගොල්ලොත් එක්ක මේ පාඩම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පාඩමේ මාතෘකාව තමයි ජන ගායනාවල සංස්කෘතික පසුබිම හඳුනා ගනිමු. ඔයගොල්ලෝ දන්නවා දුවේ පුතේ ජන ගායනාවක් කියලා කියන්නේ ජනතාව අතරේම ඇති වී ඔවුන් අතරේම ආරක්ෂා වියන කාව්‍ය විශේෂයක් කියලා. ජනතාව අතරේම මේක ආරක්ෂා වෙලා තියෙන හින්දා අපි දන්නවා ජනයාගේ පාළුව, කාන්සිය, විඩාව මගහරවා ගන්න මේ ජනකාවේ මුලින්ම භාවිතා කරලා තියෙනවා කියලා විද්වත් මතයක් තියෙනවා. එහිදී පුතේ ජනතාව තමයි මේක නිර්මාණය කරගෙන තින්නේ. ඔවුන්ට තමයි මේක මතකයේ තිබුණේ. ඊට පස්සේ මේක මුක පරම්පරාගතව ඉදිරියට ආවා. ඒක ආරම්භය කරේ කවුද? ඒක ඉදිරියට පවත්වාගෙන ආවේ ජන ගායනා පවත්වාගෙන ආවේ ජනයෝ. එම් ගැමියා අතීතයේ ඉඳලම මේක කරගෙන ආවේ ගැමියා. හරි. ශාස්ත්‍රීය සාහිත්‍යයක් එතත් නැතත් ඕනෑම ජන කොටසක් අතර ජන කවි බිහිවිය හැකියි. මේ ශාස්ත්‍රීය සාහිත්‍යයක් කියලා කියන්නේ විදග්ධ සාහිත්‍ය. කියන්නේ යම්කිසි අධ්‍යාපනයක් ලැබලා ඒ තුලින් සාහිත්‍ය අපි අධ්‍යයනය කළා යම්කිසි දේවල් කරනවා නම් මේ පරිශනාත්මකව කරනවා නම් දේවල් එතකොට ඒගොල්ලන්ට තියෙනවා ශාස්ත්‍රීය සාහිත්‍යයක්. අපේ ජන ඉස්සර හිටපු ගැමියන්ට ජනතාවට මේ වගේ ශාස්ත්‍රීය සාහිත්‍යයක් තිබෙන්නේ නැහැ. තිබ්බත් නැතත් පුළුවන් මේ ජනගී කියන දේ ඒගොල්ලන්ට නිර්මාණය කරලා ඉදිරිපත් කරගන්න. පොත්පත්වල ලිවීමට පෙර ජනකවි පැවතුනේ ඒවා භාවිතා කර මිනිසුන්ගේ මතකයේ. කොහෙද තිබිලා තින්නේ? මුලින් මේවා තිබිලා තියෙන්නේ මිනිසාට මතකෙක. එතන එක්කෙනෙක් කියන දෙයක් තව කෙනෙකුට කියනවා අපි කියන මුඛ පරම්පරාගතව තවත ආපු විදිහ තමයි අතීතයේ ඉඳලා මේ දේ අපි සලකන්නේ. එහෙත් කාලයන් කාලයට භාෂාව ක්‍රමයෙන් වෙනස් වීමත් සමගම ජනකවිය වෙනස් වීමද ස්වභාවික සිදුවේ. කියන්නේ ඈත අතීතයේ පිටිසර හිටපු ජනතාව දැන් වර්තමානයේ වෙන විට යම්කිසි කාලපරාස කිහිපයක් පසු කරලා ඇවිල්ලා ඒගොල්ලෝගේ ජන ගායනාවල තියෙන භාෂාව වෙනස් වෙලා. ඔයගොල්ලෝ දන්නවනේ වර්තමාන වෙනකොට අපේ විවිධ දේවල් වලදී අපේ භාෂාව වෙනස් වෙලා තියෙනවා කියලා නේද? දැන් ඉංග්‍රීසි භාවිතා කරලා නේද? ඒ වගේ භාවිතා කරලා දැන් විවිධ විකාර භාෂාවන තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අතීතයේ ඉඳලා තිබ්බ භාෂාව නෙවෙයි වර්තමානයේ වෙන විට වෙනස් භාෂාවක් වෙනස් වෙලා තියෙනවා කියලා තමයි අපිට පොත්පත්වල සඳහන් වෙන්නේ. හරි. වෙන උදාහරණ තියෙනවා. දැන් මම කියනවා දැන් පාරු කවියක් තියෙනවනේ. පාරු කවිය තියෙන ඔන්න මලේ ඔය නාමල නෙලා වරේ. කලින් මේ වගේ වචන භාවිතා කරලා තිබ්බේ නැහැ ජනතාව. ඒ වුණාට පසු කාලේ වෙන විට මේ මිනිසා සංකීර්ණ වෙනකොට ඒ දේවල් වෙනකොට භාෂාව වෙනස් වෙනවා කියලා අපි කිව්වා. එහෙනම් මෙතන භාවිතා කරලා නෙලා වරේ. මේක දෙනවා අට දෙන්න අට කොන වාඩි වෙයල්ලා වටපිට සිටි අය බලා සිටිල්ලා. තව මේක තියෙනවා ඉනේ බලාපන් ඉන්නවට සේල බලාපන්
ඊට වෙන කවිය කොටසක් තියෙනවා සතර වරම් දෙවි පීඨෙන් ගොඩට යමල්ලා ගොඩ ඵලයල්ලා. ඒ කියන්නේ මෙන්න මේ බලන්න මේ වරෙල්ලා වරෙන් වේයල්ලා සිටිල්ලා බලාපන් යමල්ලා අන්න ඒ වගේ වෙලා මේ අතීතේ භාවිතා කරන්නේ නැහැ. ඒනොට වර්තමානයේ වෙන විට ජන කවිවල මේ වගේ පුංචි වෙනස්කම් දක්නට ලැබෙනවා. ඔයගොල්ලෝ ජන කවි පිළිබඳ අධ්‍යයනය කරනකොට කවියක් ඇහෙනකොට ඔයගොල්ලෝ එපා ඉඳලා කල්පනා කරන්න ඕනේ මේ කවිය ගැන ඔයගොල්ලන්ට මේ පුළුවන් මේ පිළිබඳ අධ්‍යයනයක් කරන්න. ඒතකොට පුතාලා දන්නවා දැන් තමයි දන්නවා මේ වගේ දැන් භාෂාව වෙනස් වෙලා තියෙන එකට උදාහරණයක් විදිහට තමයි මම මේක පැවසන්නේ. දැන් ඊළඟට බලමු ඊට පස්සේ මොකද උනේ මේවා පොත්පත්වල ලිවීමෙන් පසුවද ඒවා තවදුරටත් වෙනස් වෙන්න පුළුවන්. හරි දැන් පොත්පත ලියන කෙනා අනුව ඒ දේ වෙනස් කරලා භාෂාව වෙනස් කරලා ලියන්නත් පුළුවන් අවස්ථා බොහොමයක් අපිට දැක ගන්න පුළුවන්. වසර 100 ගණනකට පෙර ඉතිහාසයේ භාවිත වූ ජනකවි කවර ස්වරූපයක්ද ගත්තේද යන්න හරි හැටි කියව නොහැකි අතර ප්‍රාදේශීය ව්‍යවහාරය අනුව එකම ජනකවිය වෙනස් වන අයුරු පැහැදිලිය. දැන් ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් මම පේන ස්ක්‍රීන් එක දාගන්න නැත්නම් මේ බෝඩ් එකේ තියෙන ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට දාගෙන මේ බලන්න පුළුවන්. හරි එතකොට ජනකවියක ඇති විශේෂ ලක්ෂණ නම් කතුවරයෙකු නොමැතිවීමයි. දැන් ඉස්සර කාලේ මේ ජනයා නිවේදනය කළා තියෙන. එතකොට කතෘ කෙනෙක් නැහැ. කතෘ අඥාත. එතකොට කියන්නේ මේක මුල පටන්ගෙන තියෙන්නේ කවුද කියලා දන්නේ නැහැ කිසිවෙක්. මොකද ඉස්සර හිටපු ජනතාවන් මේක දෙක කරේ. කතුවරයා කවරකද ජනතාව අතර කාලයක් තිස්සේ භාවිත වීමෙන් ජනතාවගේ පොදු අයිතියක් බවට ජනතාව දැන් මේගොල්ලෝ ඒක බිහි කරා. දැන් මේක පොදු අයිතියක් බවට පත් වෙලා. ඒ ජනතාව අතර ප්‍රචලිත වෙලා ඉන්නවා. මේක හැමෝටම අයිති දැන් ඒක මේක මගේ මේක නන්දමාලා මේක මෙහෙම කියලා බොහෝ දුරට ඒ ජනකවි වලට අපිට අයිතිවාසිකමක් කියන්න බෑ. මේක පොදු ජනතාව සඳහා මේ හැමෝටම විවර වෙලා තියෙනවා. ඊළඟට තමයි ජනකවියේ තවත් ලක්ෂණයක් වන ජනතාව අතර નિરાයාසයෙන් ආරම්භ වේ ඔවුන් අතර පැතිර පැවත ඔවුන්ගේ දිවි පැවතට බෙහෙවින් සමීප අදහස් ඇති කාව්‍ය නිර්මාණ වීමයි. කියන්නේ ජනතාව අතර નિરાයාසයෙන් තමයි ආරම්භ වෙන්නේ. කවියක් කියනවා පැලේ ඉන්නකොට ඒගොල්ලෝ කියනවා පෙර කාලේ කරපු අකුසල් පල දීලා ඒ පැලේ ඉඳලා ඒගොල්ලන්ට හිතෙනකොට ඒගොල්ලෝ ඇති වෙන අදහස ප්‍රකාශ කරන ජනකවි මගින්. දැන් ඔයගොල්ලෝ දන්නවා ජනකවියෙන් තව මේ හේන් ගොවිතැන කරන අයගේ පාළු කාන්සියම ඒවා මග අරගත්තා. ඊට පස්සේ සත්තු මේ උන්ගෙන් එන මේකේ භෝග වලට එන කරදර මග අරවා ගත්තා. ඊතර යම් කෙනෙක් මේක ආරක්ෂා කරනවා කියන හැඟීම එනවා. අලි එන්නේ නැහැ, ඌරෝ එන්නේ නැහැ, ඒ වගේ සත්තු එන්නේ නැහැ. ඒකට තමන්ගේ ධන දාන්නේ භවභෝග ආරක්ෂා කරගන්නත් පුළුවන් එක මේ අවස්ථාවක් වුණා මේ ජනකවි ගායනය කියන්නේ. දැන් අපිට ඒ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ අවශ්‍ය වෙන්නේ මේ විදිහේ සංස්කෘතික පසුබිම පමණයි. සමීප අදහස් ඇති කාව්‍ය වශයෙන් නිර්මාණය වෙන කියන්නේ ඔවුන්ගේ ජීවිතයට සමීප වුණා මේ ජනකවිය කියන දේ. මෙතින් තමන්ගේ රැකියාව යෙදෙන ජනයා එහි දුක්ඛම් කොටලු කවියට නැගුව අතර ඉන්න විනෝදයක්ද ලැබීමට එම කවි ගායනා කරා. දැන් විවිධ වෘත්තීන් වල ලියුණානේ. එතකොට පතල්, පාරු, පැල්, කරත්ත ඒ වගේ විවිධ වෘත්තීන් වල ලියුණා. එතකොට ඒගොල්ලෝ තමන්ට එහි තියෙන දුක්ඛම් කටළු, ඒ කියන්නේ ඒකේ තියෙන දුක ඒ දේවල් මොකද කරේ කවියෙන් නගලා තමයි ඉදිරිපත් කරේ. තම අවස්ථාවලදී ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහාත් මේ ජනකවි භාවිතා කරලා තියෙන කියලා අපට මේක පරිශීලනය කරනකොට තේරෙනවා. දැන් මේකේ තියෙන උදාහරණ දුක්ඛම් කොටල වලට මම දාලා තිනවා. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට පන්නේ කරවලයි රටහා ලේ බතට බොන්නේ බොර දියයි పూర్වේ කළපවට යන්නේ කවදාද මොකද දකින්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේ තියෙන තමන්ගේ ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු ගැන තමයි මේකෙන් ඉදිරිපත් කරන්නේ. මොකද එතකොට මේක භාවිතා කරන්නේ පතල් කවියක් විදිහට. එතකොට මේ පතලේ ඇතුලේ ඉඳලා ඒගොල්ලෝ මේ කවිය කියලා එතකොට ඒගොල්ලෝ තියෙන දුක කියන දේ ප්‍රකාශ කරලා තියෙන්නේ එහෙමයි. තව එකක් තියෙන දුප්පත්කමට ගොන් බැඳගෙන දක්වනවා. එහෙනම් ගොනිකින් හින්දා එහෙනම් මේක අනිවාර්යෙන් කරත කවියක් වෙන්න ඕන. හරිද? දුප්පත්කමට ගොන් බැඳගෙන දක්වනවා කන්නක් නැතුව රෑ දහවල් වේසෙනවා. ගොන්ටත් නොයෙක් වද දීලා ගෙනියනවා දැන්වත් දුකට දෙවියෝ පිටක්
දුක්කම නිසා තමයි මෙයා කරත්තේ වැඩ කරන්නේ. ඒ දුක්ඛම් කටළු ජනයාගේ දුක්ඛම් කටළු ඒ වගේ ඉදිරිපත් කරා. ඉතින් ඒනේ පැලේ මා විඳිනා සුරුක්කාන් ඌරෝ ඇවිත් ආරක්ෂා කරන ගොවියා මොකද කර කියන්නේ මේක ආරක්ෂා කරනට ඌරෝ ඇවිත් මේක විනාශ කරනවා. මම කලින් කිව්වා මේ භවභෝග ආරක්ෂා කරගන්නත් මේ ජන කවිය භාවිත කරලා තියෙනවා කියලා. වැටට තුලින් උන්නල්ලකන මලකන් අපොයි මගේ කිරිවදිනා කුරක්. අනේ කියන්නේ ඒගොල්ලෝ මුළු තමන්ගේ තියෙන සේසතම් වියදම් කරලා තමයි දරුවනේ මේ කුරක්කම් වගා කරලා තියෙන්නේ. හේන් කොහෙන්ද කරලා තියෙන්නේ. එතකොට ඌරෝ ඇවිල්ලා විවිධ සත්තු ඇවිල්ලා මේ දෙක විනාශ කරොත් අපි දන්නවා. එතකොට ඒගොල්ලන්ට තියෙන ජීවන තමන්ගේ ජීවන වෘත්තියක් විදිහට කරලා තින්නේ. ඒක කරගෙන යන්න බැරි වෙනවා. එතකොට ඒගොල්ලෝ මුද පිළ මුදලුත් නෑ අවසානයේදී. අපි ඉදිරියට යමු. ඊට පස්සේ උදා මේ විනෝදාස්වාදය. දැන් ඉස්සෙල්ලේක දුක්ඛම් කටළු ඉදිරිපත් කරා කියලා. ඊට පස්සේ විනෝදාස්වාදය සතුට කියන්නේ. ඒකට උදාහරණයක් අම්බලමේ පිනා වලං කදක් ගෙනාගෙන ඒක බින්දි ගුණා ඒකට මට හිනා අන්න ඒ වගේ ඒක විනෝදාස්වාදය. තව දින උඩහ ගෙදර රංගිරි නංගිලත් නැවිල්ලා පහළ ගෙදර රංගිරි නංගිලත් නැවිල්ලා දොන්ත තකට දොන්තාලට පාද තබාලා ගොයන් කපති ලස්සනකි සින්දු කියාලා. ඒක විනෝදාස්වාදය. ඒක සතුටෙන් මොකද උඩහ ගෙදර කට්ටියත් ඇවිල්ලා පල්ලෙහා ගෙදර කට්ටියත් සාමූහිකව ඉදිරිපත් කරලා තිනවා මේ ගොයම් කැපීමක් නේද? ඒක තමයි මේ ජන කවිය ඉදිරිපත් වෙන්නේ. තව තියෙනවා කලගිරිවල. වතේ පුන්සඳ මෙන් බබලාවි. කියන වතේ පුන්සඳ කියන අපිට එහෙම කිව්වම මොකද ඇති වෙන්නේ? විනෝදාස්වාදයේ සතුටක් ඇති වෙනව නේද? ඊට පස්සේ මේ ටීකාවල මේ තවද මහා උස් කණාඩු ගසකින් පොල් ගෙඩි 50ක් 60ක් සිඳ හෙලන්නා වාගේ. මේ සතුටනේ කොක්කන්ලා සිනාසෙන්නා වාගේ. ඒතර මේ දෙවල අපිට ඇති වෙනවා අපේ කියන ජනතාවගේ හිතට ඇති වෙනවා සතුටක්. එහෙනම් ඒගොල්ලෝ විනෝදාස්වාදයේ දුක්ඛම් කටළු විනෝදාස්වාදයේ ආදී දේවල් සඳහා මේ ජන කවි කියන එක භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා අපි යම් දෙයක් කරනකොට බුදුහාමුදුරුවෝ දෙවියෝ වගේ මුල් කරගෙන තමයි මේ දේවල් කරන්නේ. ඒකට ජනයත් ඒ වගේ. අධිහිරු ගැමි ජනතාවත් මේ බුදුන් දෙවියන් මුල් කරගෙන තමයි මේ දේවල් කරේ. ඒක නිසා ඒ බුදුන් දෙවියන් සම්බන්ධයෙන් ඒගොල්ලෝ මොකක්ද කරන්නේ? මේ ජනගී බිහි කරගත්තා. නිර්මාණය කරගත්තා. ඉතින් මේ සරල වචන තමයි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මහා ගැඹුරු වචන නෙවෙයි. මොකද අතීතයේ හිටියේ අපි දන්නවා හේනේ පැලේ ඉඳලා හොඳ අධ්‍යාපනයක් ලැබුව අය නෙමෙයි. දුප්පත් අපි කියන්නේ එතකොට දැනුමින් අඩු අධ්‍යාපනික දැනුමක් නැහැ. ඒකට ජීවන අත්දැකීම එක්ක ඒකට හොඳ දැනුමක් තියෙන තමන්ගේ ජීවිතය වෙනවාද? එතකොට මේ ලියන්න කියන්න භාෂාව ඒ දේවල් අධ්‍යාපනයක් නොලබපු නිසා විධිමත් අධ්‍යාපනයක් නොලබපු නිසා ඒගොල්ලන්ට මේවා ප්‍රබන්ධ කරන්න වචන බර වචන දාගන්න උනේ නැහැ. හරි. උදයට දැඩි කළ දෙමාපියන්ටයි වැඳ පින් දෙමු නිවන් දකින්ටයි. ඔවුන්ගේ තියෙන නිර්ව්‍යාජත්වය ඒක ප්‍රකාශ කරා දෙවියෝ බුදුන් ඊළඟට දෙමාපියෝ. ඒ පාර ඒගොල්ලෝ තමයි අපේ ඒගොල්ලෝගේ ජීවිතවල ඉන්න ඉෂ්ට දේවතාවෝ නේද? හරි. ඊට පස්සේ සරණයි මේ තුන් සරණ තමයි මේ ජනතාවට තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන සරල වචන යොදාගෙන තියෙන. ගැඹුරු නෑ. වාරාම් ඊර සඳ දේවි ආතින් වාරාම්
වගේම අපේ දෙමව්පියෝ ඒ වගේ දේවල් ගැන ප්‍රබන්ධ වෙලා තියෙනවා කියලා මේ කවි. නේද? ඊට පස්සේ ඔන්න මම යනවා ඊළඟ කොටසට. මේ ආකාරයෙන් බිහි වූ ජනකය වල පසුබිම භාෂා විග්‍රහය අනන්‍යතා ලක්ෂණ සහ ගායන අවස්ථා පිළිබඳ අපි හඳුනා ගන්න ඕන. මොනවද හඳුනා ගන්න ඕනේ? ඒ වගේ තියෙන පසුබිම. ඒ කියන්නේ මේක පසුබිම වෙලා තියෙන්නේ මොකක් සඳහාද? ඒ කියන්නේ ආරම්භ වෙලා තියෙන්නේ කුමක් සඳහාද? ඊට පස්සේ භාෂා විග්‍රහය. ඒ කියන්නේ භාෂාව මොන වගේද? ඊට පස්සේ අනන්‍යතා ලක්ෂණ. ඒ කියන්නේ අනන්‍ය වූ දේවල් තියෙනව නේද? ඒ අනන්‍ය වූ දේවල් මොනවද? ඊට පස්සේ ගායන අවස්ථාවක් කියන්නේ මොකක්ද කියලා. හරිද? හරි. දැන් අපි දන්නවා මෙන්න අපි ඊළඟට කතා කරන්නේ රබන් කවි. ඔයගොල්ලෝ දන්නවා රබන් කියන වර්ගයේ දේවල් අපිට රබන් විවිධ රබන් වර්ග තියෙනවා නේද? ඔයගොල්ලෝ දන්න මේක තමයි අර හොඳට මේ තෙල මෝරන කාලේ නේද? කවද්ද? අවුරුදු කාලෙදී ඔයගොල්ලෝ ගන්න බංකු රබන් නේද? ඒතර බංකු රබන් තියෙනවා, විරුදු රබන් තියෙනවා, අත් රබන් තියෙනවා, කරකවන රබන් තියෙනවා. මේ වගේ විවිධ රබන් වර්ග තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ මේකේ අපි නර්තනය සඳහා යොදා ගන්න ඕන අත්‍රබාණ කියන එක. අන්න ඒකේ පසුබිම සහ මේ රබන් කියන දෙයට මුල් වුණේ කොහොමද කියලා. මේ ආරම්භය කොහොමද? පසුබිම අපි බලමුකෝ. රබන් යනවා අපිට ලැබෙන්නේ අග්නිදිග ආසියානු රටවලින්. කොහෙන්ද? අග්නිදිග ආසියානු රටවලින්. ඊට පස්සේ මේක කියනවා මලයාසියාවේදී රෙබන් කියලා. රෙබන් නමින් කියන ඊළඟට තායිලන්තේ කියනවා රම්මාන කියලා. ඊට පස්සේ කියනවා බුරුමේදී කියනවා රෙමාන කියලා. රෙමාන කියලා කියනව නේද? කොහෙද කියන්නේ? බුරුමේදී. අර මේ වගේ විවිධ වචන යොදාගෙන තියෙන අග්නිදිග ආසියානු රටවල් තමයි මේවා. ඒකේ විවිධ නම් වලින් හඳුනනවා. ඊට පස්සේ අපිට අනන්‍ය වුණා එක අපි අරගෙන අපි භාවිත කරනවද? රබාන කියලා නේ. රබාන කියලා. හරි. මේකේ ඉස්සර ඔන්න අපිට තියෙන හොඳ ගැම්ම තියෙන දකුණේ මේ ආයත අතීතයේදී ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රබන් කලාව පැවති බව කියනවා. ඉතින් අපිට පොඩි ගැම්මක් තියෙන අපි දකුණ නිසා එහෙනම් මේක මේ දකුණේ තිබිලා තියෙනවා. රබන් නැටුම් මහනුවර කවිකාර මඩුවේ නැටුම් ඊළඟ මේ පැවති බවටත් තියෙනවා. ඒ කියන්නේ එහෙත් තිබිලා තියෙනවා. එහෙත් තිබුණා උඩ රටයි තිබිලා තියෙන පහත රටත් තිබිලා තියෙනවා. ඉතින් දැන් අපි පසුබිම හඳුනාගත්තා. දැන් අපිට ඇවිල්ලා දෙන්නේ කොහෙන්ද? අග්නිදිග ආසියානු රටවලින් මලයාසියාවේදී රෙබන් කියනවා. ඊට පස්සේ තායිලන්තයේදී රම්මාන කියනවා. ඊට පස්සේ බුරුමේදී රෙමාන කියනවා. අපි රබන් කියලා කියනවා. හරි. මේකේ තියෙන භාෂාත්මක ලක්ෂණ. ඒ කියන්නේ ඒක ලියවෙලා තියෙන භාෂාව මොන වගේද කියලා. දැන් අපි දන්නවනේ අපිට ඕන භාෂාවක් මේ තේරෙනවද දැන්නේ? විවිධ භාෂා දන්න ඕගොල්ලෝ යාළුවෝ හම්බුනා එක භාෂාවකින් කතා කරන්නේ, අම්මා කතා කරන වෙන භාෂාවකින්, ඉස්කෝලේ ගුරුවරු කතා කරන තව භාෂාවකින් නේද? මොනවා කිව්වට විවිධ භාෂානේ තියෙන්නේ නේ. හා. ඒ වගේ භාෂාත්මක ඉවෙදින් ලක්ෂණ විවිධ විශේෂ ලක්ෂණ තියෙනවනේ නේද? හා. මෙන්න බලන්න රබන් කවි ගායනා දෙකකට බෙදෙනවලු. රබන් කවික ගායනා දෙකකට බෙදෙනවලු. ඒ දෙකේ එකක් තමයි රබන් ගීත සහ රබන් සින්දු වශයෙන් කොටස් දෙකක් තියෙනවා කියලා. ඔන්න මේ දෙකේ තමයි අපි හොයන්නේ භාෂාත්මක ලක්ෂණේ මොන වගේද කියලා. සංකීර්ණ පදමාලා හා සරල පදමාලා දක්නට ඇත. සංකීර්ණ පදමාලා තියෙනවලු සරල මේ පදමාලා තියෙනවා. සංකීර්ණ පදමාලා තියෙන එක උදාහරණ ත්‍රිවිධ ඥාන විදුරු පරියප්පේ මහා ගෞතම නම් මුනිදු ඒ බුදු ගෞතම නම් මුනිදු ඒ සංකීර්ණ පදමාලා. එතන සරලේවට අත්තකට ගෙන රබන් පොඩිය වයති දිසිරුයින් නිකන් සරලයි. හරි සරලයි නේද? ඕන කෙනෙකුට තේරෙනවා. ඕන මේ පොඩියෙකුට තේරෙනව නේද? අර වගේ මේ සංකීර්ණ භාෂාවක් නෙවෙයි සරල භාෂාවක් තියෙන්නේ. රබන් කවිය අතර දක්නට ලැබෙන තවත් කී විශේෂයක් වන්නේ රබන් තහංචි කවිය. ඔන්න රබන් වල තියෙනවා රබන් තහංචි කියලා එකක්. ඒ කියන්නේ විශේෂ වචනයක්. මෙහිදී තරඟ ස්වරූපයකින් පද නිර්මාණය වෙලා තියෙනවා. කියන්නේ මේක මේ අපිට මේක තියෙනවා තරඟ ස්වරූපයකින්. ඒ කියන්නේ එක් පැත්තකින් එකක් කියනවා. තව පැත්තකින් තරඟයක් විදිහට තමයි මේ රබන් තහංචි කියන කවි මේ තිබෙන්නේ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙහෙම දේවල් තියෙනවා කියලා. මොකද අපිට එනවනේ ව්‍යුහගත රචනා කොටසේ එනවා පිටිසටහන් ලියන්න රබන් කවි කියලා. එතකොට ආවතින් අපිට මේවා වැදගත් වෙනවා. ඒකින් තමයි මේ පාඩම කරන්නේ නේද? පද නිර්මාණය වෙ තිබේ. ඊළඟ එක තමයි රබන් ගායනා අතර විරිදු ගායනා. විරිදු රබන් ඇතුළත් වෙනවා. විරිදු ගායනා කියන්නේ විරිදු රබාණෙන් කියන මේ විරිදු රබන් ගාලා කියලා ගහන්නේ නේද? අන්න ඒ වගේ විරිදු රබාණුත් තියෙනවා.
ශ්‍රී රබන් ගායනා මගින් විශේෂයෙන් බෝධිසත්ව චරිතයේ කාන්තා ලාලිත්‍ය හා ස්වභාව සෞන්දර්ය වර්ණන. මේ රබන් වලින් බෝධිසත්ව ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙන ඉස්සෙල්ලා බෝධිසත්ව චරිතය පිළිබඳව කවි මේ නිර්මාණය වෙලා දෙනවා. ත්‍රිවිධ ඥාන විදුරු ඒ කියන්නේ විදුරු පණිවිඩය හිටියනෝනේ. අන්න ඒවා ඊට පස්සේ බෝධිසත්වගේ කාන්තා ලාලිත්‍ය වරලාසා ඉන්නවලු එහෙම කියන කාන්තාවක් ගැන කියන්නේ. දැන් සෞන්දර්යය ඒක ස්වභාව සෞන්දර්යය. ස්වභාව සෞන්දර්යය ගැන වර්ණනා වෙන කවි තියෙනවලු මේ රබන් මේ ගායනාවල. ඊට පස්සේ මේක ගායනා කරන අවස්ථාවල දැන් ඔයගොල්ලෝ දන්නවා යම් කිසි දෙයක් තියෙනවනේ ඒක භාවිතාවක් කරන්න බෑ නේද? භාවිතා කරනකොට ගැමි නටුමක් ලෙස රබන් නටුමේදී භාවිතා කරනවා. මේ ගැමි ගායනා මේ රබන් නටුමේදී මේ රබන් කවි ගායනා කරනවලු. ඊට පස්සේ ජන ගායනා අවස්ථාවලදී නිර්මාණාත්මකව ගායනා කරනවා. ඒ කියන්නේ ජන ගායනා අවස්ථාවේදී විවිධ ජන ගායනා තරඟ විවිධ ජන ගායනා වැඩසටහන් වලදී නිර්මාණාත්මකව ඒගොල්ලෝ විවිධ රංග රටා යොදා ගැනීම, විවිධ නාදමාලා යොදා ගැනීම, මේකේ අලංකාර කර ගැනීම මේක යොදා ගන්න මේ. කියලා කියන අපි දැන් කියලා බලමු නිකන් මේ අමෙරිකාවේ යන්නත් එක මේ කවි දෙක තුනක් නේද? හා නන්නු තුම් තෙම්බර ගුණ රුසිරු ලබනා දැන් විමන් අතින් රැගෙන කරකවීමනා තෙම් සිතින් බලමු මැනවි දෙනෙත් පාවිනා සන්තෝසින් අසනු මැනවි කීම වෙන වෙනා. ඊළඟ එකක් කියමු. අතකටගෙන රබන් පොඩිය වයති දිසිරුවින් ගත පිට බඳලෙලවා සිලි සිලිනාද කරමින් සිතකට වාතෝගෙන භාවිතාවේදී මේක රබාන අරගෙන නටන ගමන් තමයි ගායනා කරන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා එහෙනම් මේකේ පසුබිම කොහමද? මේකේ අනන්‍යතා ලක්ෂණ මොනවද? එතකොට මේක ගායනා කරන්නේ කොහෙද කියලා.
ඊට පස්සේ අපි යනවා ප්‍රශස්ති වලට. ඔයගොල්ලෝ හරි කැමතිද ප්‍රශස්ති කියන්නේ නේද? ප්‍රශස්ති අහන්න කැමති. මෙයා හොඳයි, මෙයා ලස්සනයි, මෙයා හොඳට කරනවා. දැන් ඔයගොල්ලෝ කියනවනේ මේ මොකෙද්ද මූට පාඩම් කරන්නේ මොකක්ද දන්නේ මට තේරෙන්නේ නැහැ මේ ලෝක දෙයක් කියලා කියනවනේ. මේ එහෙම අහන්න එතකොට ප්‍රශස්ති ඒක. හොඳ දේවල් කියන්න ඕන. ඔයගොල්ලෝ වෙනවනේ මට කියන්නේ වෙන ප්‍රශස්ති කියන්නේ ආන්නේ වගේ. පසුබිම බලමු අපි බුදුන් දෙවියන් රජවරු සහ රදල ප්‍රභූන් ආදීන්ගේ ගුණ වර්ණනා කරනවා. ඔන්න කවුද? බුදුන් දෙවියන් රජවරුන් සහ රදල ප්‍රභූන් කියන්නේ මේ සමාජයේ ජීවත් වන්නා වූ ඉහළින්ම ජීවත් වෙන මේ වැඩවසන එක කියන්නේ බුදුහාමුදුරුවෝ දෙවියෝ ඊට පස්සේ රදල ප්‍රභූන් කියන්නේ ඉස්සෙල් හිටියා රජවරු සිටුවරු ඇමතිවරු ඒගොල්ලෝ ගැන තමයි කියන්නේ. ඔවුන් ඉදිරියේ ගායනා කිරීම සඳහා රචනා කර ඇති කාව්‍ය ප්‍රශස්ති කාව්‍ය ලෙස හැඳින්වේ. ඒකට ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ වර්ණනා කරන එක තමයි මේ ප්‍රශස්තිය ආරම්භයේදී වෙලා තියෙන්නේ. මේක ඇති වෙලා තියෙන්නේ කොහෙද? ප්‍රභූන්ගේ ඒගොල්ලෝගේ ගුණ වර්ණනා කිරීම තමයි ඒගොල්ලෝ ඉදිරියේ කියන්නේ. දැන් මොකක් හරි අපර උදව්වක් කරගන්න ඕන නම් අපි ගිහලා අනේ මෙහෙමයි නේ එහෙම මේ හරි ලස්සනයි නේ මේ හරි සුදුයි නේ එහෙම කරලා පස්සේ අපර එහෙම කරලා ආන්නේ ඒක තමයි කියලා දෙන්නේ. හරි. දැන් මේවා තියෙනවා මුලින්ම ටැරකුම්බා සිරිත. මොකද ටැරකුම්බා සිරිත තමයි මුලින්ම බිහිවෙච්ච ප්‍රශස්ති කාව්‍ය ලෙස මේ පිළිගැනෙන්නේ. ඒ අතර ඊළඟට තියෙනවා ශ්‍රී නාමය, පවන, නරේන්ද්‍ර සිංහ වර්ණනාව, ශෘංගාලංකාරය, ශ්‍රී වික්‍රමාලංකාරය, ඊට පස්සේ ඇලේ පොළ වර්ණනාව ආදී වඩා ප්‍රචලිත ප්‍රශස්ති කාව්‍ය ගොඩක් තියෙනවා. ග්‍රන්ථ ගොඩක් තියෙනවා. ප්‍රශස්ති කාව්‍ය වඩාත්ම ජනප්‍රිය වෙන කොහෙද? මහනුවර යුගයේ. ඒකට වැඩිපුරම අපිට මේක ඇහෙන්නේ අපි දන්නවා අපේ දැනුමට ගොඩක් සම්බන්ධ වෙලා තියෙන සමීපම යුගයක් තමයි මහනුවර යුගය කියලා කියන්නේ. එහෙදි තමයි ප්‍රශස්ති මේ ගායනා කරලා මේක ආරම්භුනේ කියලා පිළිගත් මතයක් විදියට විද්වත්තු කියන්නේ. ඊට පස්සේ මේක රජුන්ගේ මේක මුලම රජුරුවන්ගේ ගුණ වර්ණනා කිරීම සඳහා යොදාගත් ගායකයෝ තමයි මේක කියන්නේ. උන් හඳින්වනවා අපි වන්දි භට්ටයෝ කියලා. එහෙනම් ප්‍රශස්ති මුලින්ම ගායනා කරද්දී රජුරුවෝ ඉදිරියේ වන්දි භට්ටයෝ. හරිද? හරි. ඔවුන් රජුගේ තියෙන කවිකාර මඩුව කියලා එකක් අපි දන්නවා ඒක ප්‍රශස්ති කවි ගායනා කරලා තියෙනවා. ඊට පස්සේ මේව ගායනා කරලා තියෙන්නේ කොහෙද? කවිකාර මඩුවේ නේද? අපි දන්නවා අපිට සම්බන්ධයි කවිකාර මඩුව නේද? හරි. එතකොට ප්‍රශස්ති වර්ගීකරණය කියන්නේ විවිධ ප්‍රශස්ති තියෙනවා. රාජ්‍ය ප්‍රශස්ති, බුද්ධ ප්‍රශස්ති, දේව ප්‍රශස්ති, ඒ වගේ විවිධ ප්‍රශස්ති වර්ග තියෙනවා. හරිද? ඔන්න දැන් අපි දන්නවා එහෙනම් පසුබිම මේක කවුරු වෙනුවෙන්ද මුලින්ම ගායනා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක මුල්ම මේ ප්‍රශස්ති කාව්‍ය මොකද්ද? ප්‍රශස්ති වර්ග මොනවද? ඊට පස්සේ අපි දන්නවා මොනවද තියෙන ප්‍රශස්ති කියලා. මේක දැන් භාෂාත්මක විග්‍රහය කරලා අපි බලනකොට පුතේ බස සංකීර්ණයි. සංකීර්ණ භාෂා විලාසය තමයි තියෙන්නේ. නේද? ලක්ෂ්මී බුජවාසා සත තුජාය කියන සංකීර්ණ භාෂා විලාසයක් තියෙනවා. නේද? ඊට පස්සේ වරමති සුභ චරිතේ ලංකාපති නරේන්ද්‍ර සිංහානුපති භෝජරාජ සමතේජ විරාමා රාජකාම රණ භූෂණ සෝ. ඒ කියන්නේ භාෂා කොහමද? සරල භාෂාවක් තියන්නේ නැහැ. සංකීර්ණ භාෂාව. ඒකේ තියෙන විවිධ වචන. ද්‍රවිඩ, තෙලිඟු, මලයාල, සංස්කෘත හා සිංහල යන භාෂාවල මිශ්‍රණයක්. ඊළඟට භෝජරාජ සමතේජ විරාමා රාජකාම රණ භූෂණ සෝමා වර්ධිත කුල දෘෂ්ටිවන්ත විරාම එහෙම තියෙනනේ විවිධ වචන දෙනවා. එතකොට අපි දන්නවා ද්‍රවිඩ, තෙලිඟු, මලයාලි, සංස්කෘත, සිංහල භාෂාවල් තමයි මේකේ මේ නිර්මාණය වෙන්නේ එකතු වෙලා තියෙන භාෂාව. ඊට පස්සේ මේකේ තියෙන එකක් තමයි පුතේ අර්ථ රසයට වඩා ශබ්ද රසය ඉස්මතු වෙනවා. එහෙනම් මේකේ තියෙන ලොකු අර්ථයක් නැහැ. ඒ අර්ථ රසය වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අර්ථ රසය විශාල වශයෙන් නැහැ. ඒකට ශබ්ද රසය තමයි මේකේ බලාපොරොත්තු වෙන. දැන් අපිට මේ ශබ්ද රසය එනවා කියන්නේ භෝජරාජ සමතේජ විරාම රාජකාම රණ භූෂණ සෝමා වර්ධිත කුල දෘෂ්ටිවන්ත විරාම නරේන්ද්‍ර හරිද? ඒ වගේ විවිධ භාෂාවක් තියෙනවා. දැන් අන්තිම කීයක් ඔයගොල්ලෝ තේරුම් නැහැ නේද? විවිධ භාෂාවක් තියෙන්නේ. හරි.
ඊළඟට අර්ථ රසයට වඩා ශබ්ද රස ඉස්මතු වෙනසේ රචනා කරලා දෙන එකට උදාහරණයක් තමයි ඒක. හරිද? ඊට අනන්‍යතා ලක්ෂණයක් තියෙනවා. මේක අනන්‍යතා ලක්ෂණයක් කියලා කියන්නේ ප්‍රසංගාත්මක බව හා අතිශයෝක්තියෙන් කළ වර්ණනාත්මක ස්වරූපයක් වෙනවා. මේක ප්‍රසංගාත්මක තමයි වර්ණනා කරන්නේ. ඒ කියන්නේ මේ ඒක ඉදිරිපත් කිරීමේදී අපිට මේ දැන් රජු ඉස්සරහ ගිහිල්ලා මෙහෙම කියන්නේ නෑනේ. ලක්ෂ්මී බුදවාතා. ඒක නිර්මාණය කරලා දෙන්නේ ලක්ෂ්මී බුදවාතා සතතුජය. අර ගිහිල්ලා මේ රජු ඉදිරියේ ගිහිල්ලා මේක කියන්න පුළුවන් වෙන්නේ නැත්නම් නේද? ඒ කියන්නේ ප්‍රසංගාත්මක බව හා අතිශයෝක්තියෙන් වර්ණනා කරනවා. ඒ කියන්නේ තියනට වැඩි යනවා මේකෙන් කියලා තමයි මේක මේ වර්ණාව කරලා තියෙන්නේ. මෙහෙම මේ රජ්ජුරුව මෙහෙමයි කියලා අතිශයෝක්ති වර්ණනාවක් කරලා තියෙනවා ප්‍රශස්ති ගායනයේ. ඊට පස්සේ අපි ගායන අවස්ථාව බලමුකෝ. ගායන අවස්ථාව කවිකාර වටුවේදී මුලින්ම ගායනා කළා කියලා මම කිව්වා. පස්සේ කාලේ මේක නර්තන සඳහා යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රශස්ති ගායනාවට නටනවා. හරි. ඊට මේක ප්‍රශස්ති ගායනාවේ නර්තනාංගයක් බවට වඩා ප්‍රචලිත වෙලා තියෙනවා දැන්. දැන් ගායනාවට දෙහා ගිහිල්ලා මේක නර්තනයේ විදිහට තමයි භාවිතා කරලා කරන්නේ වර්තමානයේ වෙනිට. වර්තමානයේ ප්‍රසංග වේදිකාවල දැන් ප්‍රසංග වේදිකාවල නර්තන තරඟවලදී සමාජීය උත්සව අවස්ථාවලදී වගේ හැම අවස්ථාවකම දැන් මේවා භාවිතා කරනවා. අධ්‍යතනයේදී භාවිතා කරන්නේ චාමර නැටුමටත් භාවිතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේක චාමර නැටුමටත් භාවිතා කරන්නේ අපිට ඇහිලා තියෙනවා නේද? හරි. ඔන්න තියෙනවා දෙකක්. මම දෙකයි ගත්තේ. ගොඩාක් තියෙනවනේ. ඔයගොල්ලෝගේ පාඩම වලට අදාළ මේ ප්‍රශ්න දෙකක් තමයි කියන්නේ. කියලා බලමුකෝ මාත් එක්කව කියමු. පානා අසිරි නොහැර පානා දෙනෙත් කුසුම පානා පියේ විපලති තුංගමේ නුනා වෙලනි කමලයානා සදෙද සදවි විඤ්ඤා සබිරි සිරිනි සංකමේ ඊනා සමර සයුර නානතන නතම කානා දෙදිඟුනේ තංග කුම්කුනේ සේනා සමග මෙලකනානා සිරින් පවල් පුවනාධිපති රාජ සිංහමේ. ඒක අපි කළදී කාටද කියලා දෙන්නේ? රාජසිංහ රජුරුවන්ට තමයි ඒක ගායනා කරලා තියෙන්නේ. තව එකක් බලමු. චන්දනං යාස තේජ කුම්කුම චන්ද දීග ගානං පුරතල බින්ද සතුරු පැහැර පැහැර බන්දු කමල සේ හරි. එක පදේ කියන්නේ අපිට මොකද ඉතුරු ඉස්සරහ තව ගොඩක් පාඩම් ටිකක් තියෙන ඉඳ දැන් එකක් ගන්නවනේ. එතකොට ඔයගොල්ලන්ට මේක අනිවාර්යෙන් පාඩම් කරලා පුළුවන් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නකොට උදාහරණයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට තව ඉදිරියේදී එන ඔයගොල්ලන්ට ප්‍රායෝගික පරීක්ෂණයේදී ප්‍රශස්තියක් ඇහුවොත් මේ කවිය ඉස්සෙල්ලා කිව්ව කවිය ගායනා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න දේවල් තමයි මම මේ නිකන් මතක් කිරීමක් කරන්නේ නේද? ඔයගොල්ලෝ හැමදේම දන්නවා. මම මේ අර නැවත මතක් කිරීමක් විතරයි කරන්නේ. හරි. ඊළඟට බලමු මේ හටන් කවි. හටන් කවි කියලා ගත්තට පස්සේ මේවා කොහෙද තිබෙන්නේ? පැරණි රාජධානි සමයේ සිදු කළ ඓතිහාසික සටන් පසුබිම් කරගෙන ගොඩනැගී ඇති කවි විශේෂයක්. කියන්නේ ඈත කාලේ නේද? පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි ආවනේ ලංකාවට. එතකොට ඒ වෙද්දී තව විවිධ සටන් තිබුණා. රට අභ්‍යන්තරයේ සටන් තිබුණා. ඒ වෙද්දී තමයි මේවා මොකද්ද? පසුබිම් කරගෙන ගොඩනැගිලා තියෙන්නේ. යුද්ධයක් තියෙන නැද්ද බැරේද? නැත්තම් මේ නිකන් කාලේදී රටන් කවි බිහි වෙන්නේ නැහැ නේද? හරි. සටනට යාමට පෙර කියන්නේ දැන් යනෝ රජතුමා සමග සේනාව යනෝ මේ යුද්ධෙට. එතකොට ඒගොල්ලන්ගේ යුද්ධ ගමනේදී
යුද්ධ කරන අවස්ථාවේ හා යුද්ධයෙන් පසු අවස්ථාව පසුබිම් කරගෙන හා සටනේ වීරත්වය ඉස්මතු වන පරිදි ගායනා රචනාවේ තිබෙන විශේෂය. කියන්නේ යුද්ධයට යන්න පෙර එපරි යුද්ධ අවස්ථාවේ යුද්ධය ආවට පස්සේ මේ ගායනාව යොදාගෙන ඉන්නේ. ඒකට ඒගොල්ලෝගේ තියෙන රණ වීර බව, රණකාමී බව වර්ධනය කරන තමයි මේ වගේ මේ සටන් කවි තියෙන්නේ. එතන මොකද කරන්නේ? ඒ දැන් යුද්ධ අවස්ථාවේදී මෙයාව අපි මොකද කරන්නේ? යුද්ධ බටය දිරිමත් කරන්න ඕනේ නේද? එතකොට ඒක දැන් මේක අපිට ඉස්සරහට ගායනා කරනකොට ඒවයි නාදමාලාවල අපිට පුළුවන් මේකේ තියෙන වීරත්වය කොහොමද තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. ඔයගොල්ලෝ දන්නවා. හරිද? ඊට පස්සේ ලන්දේසි හටන, පෘතුගීසි හටන, ඉංග්‍රීසි හටන, දුනුවිල හටන, කොන්ස්ටන්තීනු හටන වගේ උදාහරණ විදිහට අපිට හඳුනන්න පුළුවන් මේ හටන් කා බිහි වෙච්ච මේ සටන්. හරිද? මොනවද? ලන්දේසි හටන, පෘතුගීසි හටන, ඉංග්‍රීසි හටන, දුනුවිල හටන හා කොන්ස්ටන්තීනු හටන මේ වගේ අවස්ථාවලදී බිහි වෙච්ච හටන් දී ගොඩාක් තියෙනවා. අපි බලමු එකකට ගිහිල්ලා. හරි. එහෙම තියෙනවනේ. එතකොට අපි තව ටිකකින් කියමු. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි අඳුර ගන්න ඕන මොකද? පසුබිම. මේක බිහිවල තියෙන මොකටද දන්නේ නේද? හටන් කවියේ පැරණි රාජධානි සමයේ සිදු කළ ඓතිහාසික සටහන් පසුබිම් කරගෙන කොට නැගී ඇති කවි විශේෂය. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. හරි. සර්ණණී ආවරණ පෙරි යුද්ධ ගමනේදී යුද්ධා කරන අවස්ථාවයි හා යුද්ධයේ පසු අවස්ථාව පසුබිම් කරගෙන මම ඉස්සෙල් කීප ටික තමයි නැවත මේ පසුබිමට කියලා තියෙන්නේ. නේද? ඊට පස්සේ මේකේ තියෙනවා ඊට අනුකූල වන පරිදි නාදමාලා යොදාගෙන තියෙනවා කියලා. පසුබිම. එතකොට දැන් අපි යනවා යුද්ධයට. මේක කඩුව අමෝරාගෙන යනකොට මොකද වෙන්නේ? ඒ වගේ මේ වීර රසය ජනිත වෙන ගානස් තමයි තියෙනවා. දැන් ඔය දෙකේ මෙහෙ වීර මෙහෙම ඉන්නවා. දැන් ගායනා කරන කට්ටිය කියනවා යුද්ධයටත් නෙවිත්. එතකොට මොකද වෙන්නේ? කියලා මේ මොකද අර තියෙන ඉදිරිය බව මොකක් නැති වෙනවා. එහෙනම් ඒකේ ගායනා කරනකොට ඒකේ තියෙනවා අපි ගියමුක කවියක් මොකද්ද? යුද්ධයටත් විසිඳු පිට නැවුම් නැගීලා පරංගි තුන්න මුත්ත විපොළකට ගොඩ බැලලා. එතකොට අන්නේ වගේ වීර රසය කියන එක ජනිත වෙන්න තමයි මේකේ නාදමාලා යොදාගෙන තියෙන්නේ. නොමදින් විකුම්පාලා නොමදින් තමයි මේකේ නාදමාලා යොදාගෙන තියෙන්නේ. ලන්දේසි හටන, පෘතුගීසි හටන ඒවා උදාහරණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කියලා කිව්වා. මේවා පසුබිම මේක තමයි හටන් කවි බිහිවීමේ පසුබිම. ඊට පස්සේ මේකේ තියෙන භාෂාත්මක විග්‍රහයක අර්ථ රසය, ශබ්ද රසය දෙකම ඉස්මතු වෙන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තින්නේ. එහෙනම් ඒ කියන්නේ යුද්ධයට යන මේ රණකාමී රණශූරයට මේකේ මේ එකේ තියෙන අර්ථ රසය, ශබ්ද රසය දෙකම මේ කවි වල තියෙනවා කියලා අපිට මේ හිතන්න. ඒකට දැන් ඒකට මේක නොතේරෙන භාෂාවක් තිබුණා නම්, ගැළපෙන්නේ නැති භාෂාවක් තිබුණා නම් එතන අර තියෙන වීරත්වය මේ ප්‍රෞಢත්වය ඒගොල්ලන්ට ආරෝපණය වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ වේග රිද්මයට අනුව ගායනා කළ හැකි වෙන පරිදි කවිපද නිර්මාණය කොට ඇත. වේග රිද්මය. දැන් අපි කිව්වේ වේග රිද්මය නේද? නැත්නම් දෙන ඇදෙන කවි තිබුණා නම් ඒක මේකේ තියෙන ප්‍රස්තුතයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නේද? ඒක අපි දැන් කිව්වේනේ අපි යන්නේ කලු ගඟ එතර වැඩ සිට රුපුන් යන මං බලව බලවා. ඒ වගේ අර වේගෙන් කියන එකක් තමයි තියෙන්නේ. ඇදලා ගොඩක් කියන්නේ නැහැ. හරි. දේශාභිමානය, කියන්නේ දේශය පිළිබඳ තියෙන අභිමානය වැඩි වෙන්න ඕන මේ ගායනාවලදී. ඒක තමයි මේකේ තියෙන මේ සාධාරණීකරණය වෙන්නේ නේද? රණශූරත්වය, වීරත්වය හැඟෙන පරිදි පද මාලා නිර්මාණය කරලා තියෙන්නේ. රණශූරත්වය, වීරත්වය වගේ දේවල් මේක ජනිත වෙන විදිහට තමයි මේ පද නිර්මාණය කරලා තියෙන්නේ. මේක අනන්‍යතා ලක්ෂණයක් තමයි හැම සටන් කවියකම තියෙන වීරත්වය කියන දේ මේ තියෙනවා. ඒක තමයි ඒකේ අනන්‍යතා ලක්ෂණය නේද? වීරත්වය අනිවාර්යයෙන්ම හටන් කවි වල දක්නට ලැබෙන ඕනම දෙයක්. නැත්තම් මොකද වෙන්නේ? මම කිව්වා ඉස්සෙල්ලා වගේම මේ යුද්ධයට යනකොට මේ අර කොස්කොටන තමයි භාවිතා කරන්නේ මේ කඩුව. නේද? හරි මෙහෙම ඉන්න නිින්ද යන එකක් කියන්න බෑ නේද? එතකොට එහෙනම් මේකේ තියෙන මේ වීර රස ඉස්මතු වෙන්න ඕන. ඒක තමයි ඒකේ තියෙන අනන්‍යතා ලක්ෂණයක් වන්නේ.
මේවා යොදා ගන්නවා අපි භාවිතා වන අවස්ථාව තමයි කඩු නැටුමකදී භාවිතා කරන්න පුළුවන්. නේද? ඔයගොල්ලෝ දැකලා තියෙනවා අන්තරම් පෙරහැරවල වල තරඟවලදී කඩු භාවිතා කරලා තියෙනවා. නේද? ඔන්න දැන් දෙකක් තියෙන කවි දෙකක් අපි මේ ඔයගොල්ලෝ මාත් එක්ක ගායනා කරමු. හටන් කවි දෙකක්. යුද්ධයටත් විසිඳු පිට නැවු නැගීලා පරංගි තුන්න මුද්දවි කොළඹට ගොඩ බැහැලා අන්දමස් හොඳයි කිසි බීසී ගාලා කොළඹදි කම්බලක් නැතත් දෙන ගම් මරදාලා ලත්තැනින් කියන් වාසින් රට ගන්ටා දෙමළු වෙලත් ගොඩක් වෙරි මත පෙන්නන්ටා කත්කෙරින් මසුන්දුන්ගේ පලයන්ටා ළමෙඩ රත් වෙලත් පිනිසිය ළඟ බැරි උන්ටා. ඔන්න මේක තියෙන්නේ පරංගි හටනේ. ඒ පරංගිනේ පරංගි කියලා හඳුන්වා දෙලා තියෙනවා. එහෙනම් මේක පරංගි හටන. ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් උදාහරණයක් දෙනකොට මේ පරංගි හටනේ යුද්ධ රැතවිත් කවිය මේ තව මේ ලත්තනි කියක් කියන කවි දෙක තියෙන නැහැ කියලා මතක් කරගන්න පුළුවන්. මතක තියෙනවා මගේ දරුවන්ට. හරි. ඊළඟට යනවා අපි මෝල් ගස් කවි. ඔයගොල්ලෝ දන්නවනේ මේ මෝල් ගහ යොදාගන්නේ මොකටද? මේ තියෙන්නේ මොකද ගන්නේ? වී කොටන්න. නේද? නැත්නම් කොස් කොටන්නේ වී කොටන්න තමයි මෝල් ගහ භාවිතා කරන්නේ. මේක මේ පසුබිම ගත්තට පස්සේ පුතේ මේක වර්තමානයේ ජන නැටුම් මේ විදිහට ජන ගායනා විදිහට පසු කාලීනව එක් කරන ලද එකක්. වර්ගයක්. නේද? මේක තියෙන්නේ මේ භාවිතා කරලා තියෙන්නේ කොහෙද දන්නවද? ශාන්ති කර්ම වල එන අටමඟලේ තමයි භාවිතා කරලා තියෙන්නේ. ශාන්ති කර්ම තියෙනනේ අපි දන්නේ. දේවල් මඩුව, පහන් මඩුව, ඒ දේවල් ඒකේ තියෙන ඔයගොල්ලෝ දන්නවා ශාන්ති කර්ම වල අඳිනවා අටමඟල කියන එක. ඒක අෂ්ටමංගල වස්තු වලින් එකක් තමයි මේ මෝල් ගහ කියලා කියන්නේ. මෝල් ගහ. හරිද? මෙහිදී මෝල් ගස් වල ස්වභාවය කවි වලින් විස්තර වෙනවා. ඒ කියන්නේ මේ මෝල් ගහ ස්වභාවය මොන වගේද කියලා කවි වලින් විස්තර වෙනවා. අධ්‍යතනයේ මෝල් ගස් නැටුම් ප්‍රසංග වේදිකා සඳහා නිර්මාණය වීමත් සමගම විවිධ මෝල් ගස් කවි රචනා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක වර්තමානයේදී ප්‍රසංගාත්මකව ඉදිරිපත් කරන ප්‍රසංග වේදිකාවට ඇවිල්ලා මෝල් ගස් නැටුම්. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? පෙරහැරවලදී, වේදිකාවලදී, තරඟවලදී එහෙනම් අපි මොකද කරලා තින්නේ? වර්තමානයේ වෙන විට මෝල් ගස් කවි භාවිතා කරලා තියෙන මේ නිර්මාණය කරලා තියෙනවා. හරිද? මේකේ තියෙන භාෂාත්මක විග්‍රහය බලමු. සරල පදමාලාව තමයි යොදාගෙන තියෙන්නේ. හරි සරලයි. නේද? ඊට පස්සේ අනන්‍යතා ලක්ෂණේ ජනගී නාදමාලා තමයි මේකට යොදාගෙන තියෙන්නේ. මේ ගායන අවස්ථාව අතීතයේදී ශාන්ති කර්ම අවස්ථාවදී භාවිතා කරලා තියෙන වර්තමානයේදී යොදාගෙන තියෙනවා ගැමි නැටුම් ලෙස භාවිතා කරලා තියෙනවා ගැමි නැටුම් වලදී. අපි කියලා දිවිකදුරුද ගස එතන තියෙන්නේ සම්මිය තන්නික මෝල කපානේ රන්විලි දෙකොනට සොදී තබානේ සතින ගොසහැර දෙපා තබානේ. දැන් පුතාලා මේ නාදමාලාව වෙනස් ඇති. ඔයගොල්ලෝ ගායනා කරලා දින ඔයගොල්ලෝ ගුරුවරයා ගුරුතුමා හා ගුරුතුමිය වෙන නාදමාලාවට මේ ගායනය කරලා තියෙන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ ගැමි නැටුම් වලදී විවිධ නාදමාලා අපට කවි වලට යොදා ගන්න පුළුවන්. අපි තව ඉදිරියට යමු. ඊළඟට දෙනවා ග්‍රහපන්තික. ඔයගොල්ලෝ දන්නවා දෙයියනේ කියලා නේද? අපි ග්‍රහයන්ට ඔයගොල්ලෝ දැනුත් කරනවා නේද? අපිට මොකද අපල උපද්‍රවයක් ඇති වුනහම මේ අපි කරන සරලම යාතිකාවක් තමයි අපි බෝධි පූජාවක් තියෙන්නේ නේද? මේ සෙනසුරු අපල අපේ කෙල්ලට අපේ කොල්ලට රාහු අපලේ කිව්වට පස්සේ අපි ගිහිල්ලා වෙලා බෝධියට බාරහාර වෙලා පූජාවක් පවත්වනවා. හරි. ඔයගොල්ලෝ දන්නවා එහෙනම් ග්‍රහය කියන්නේ කවුද කියලා. නේද? ඒ නවග්‍රහය. ඒ නවග්‍රහයන්ගේ ඇතිවන්නා වූ අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා පවත්වන ලබන සාම්ප්‍රදායික ත්‍රිත්වයට මොකද ශාන්ති කර්ම ලෙස කරනවා බලි. ඒ කියන්නේ මේ බලි ශාන්ති කර්මයේදී ගායනා කරනවා මේ ග්‍රහපන්ති කවි. බලි ශාන්ති කර්මයේ මේ උඩරට පාත්‍ර සබරගම් කියන සාම්ප්‍රදාය ත්‍රිත්වයට පොදු වෙච්ච එකක්. එහෙදි තමයි මේක ගායනා කරන්නේ. හරිද? ඊරු සානු කුජ බුද ගුරු සිකුරු සෙනසුරු රාහු කේතු යන නවග්‍රහයන්කින් ඇතිවෙනා වූ මේ ඒ ග්‍රහයන් නව දෙනාගේ දිශා ඊට පස්සේ විමානය ආයුධ භෝජන වාහන දින පිළිබඳ මේ ගායනාවල සඳහන් වී තිබීම විශේෂ ලක්ෂණයක්.
මේක තරුණ දන්න එකෙන් තමයි මම මේ ඉක්මනින් කියවගෙන යන්නේ මේක මම මතක් කිරීමක් විදිහට නේද? හරි ඊට පස්සේ මේකේ භාෂාත්මක විග්‍රහය බලමුකෝ. ග්‍රහයින් සහ ඒවට අධිපති දෙවියන්ගේ විස්තර සහ වර්ණනා සහිත කවිවල නිර්මාණය කොට ඇති සරල මෙන්ම සංකීර්ණ භාෂාවක දාගෙන තියෙනවා. ඉතින් සරල සහ සංකීර්ණ භාෂාවක් කියන භාෂා වර්ග දෙකම යොදාගෙන තියෙනවා. හරි මේකේ භාෂාවන භක්ති රසය තියෙනවලු ඔන්න ඕකේ. භක්ති රසය දැනන්න පස්සේ තමයි වචන තියෙන්නේ. ඒ කියන්නේ අර අපි ඉල්ලීමක් කරන්නේ නේද? එහෙනම් භක්තියෙන් තමයි කියන්නේ. එහෙනම් ඒ විදිහට භාෂාව පසුබිම වෙලා තියෙන්න ඕන මේක මේ රචනා කිරීමේදී. අනන්‍යතා ලක්ෂණ තමයි මේ කවි ගායනාවේදී බලිය අඳුර ගන්නවා, එක අතකට කුඩා අත්මිය ගන්නවා, අනිත් අතට ගන්නවා පන්දම. පන්දම කරගෙන තමයි මෙහෙම නටන්නේ නේද? එතන ගායනයේ තමයි වාදන අවශ්‍ය යොදා ගන්න. කියන්නේ ගායනයේට යොදා ගන්න වාදනය අවමයි. එන්නේ මහායෙන් බෙර ගහලා නටන්නේ නැහැ. ගායනයේ ප්‍රධාන තැනක් හිමි වෙනවා. කියන්නේ මේ ගායනයේ තමයි මේකේ ප්‍රධාන තැනක් හිමි වෙන්නේ. ගායන අවස්ථාව බලි ශාන්ති කර්මවලදී ගායනා කරනවා. නේද? වර්තමානයේදී අපි පාසල් පද්ධතියේදී විවිධ මේ නැටුම් සඳහා භාවිතා කරනවා. එහෙනම් ගායනා කරන බලනකොට දන්න එකක් මේක. ඉන්ද්‍රදීසාවට ඊමුල් හිරු දෙවි වැඩලා ග්‍රහමේ දොස දුර්ලභ කියන්නේ ග්‍රහයන්ගේ තියෙන විවිධ මේ දේවල් තමයි ඒකේ ගායනා වලින් කියවෙන්නේ නේද? හරි. ඒකේ තියෙනවා ඊළඟට අපි යනවා පන්තේරු තමයි මේ ඊළඟට කරන්න තියෙන්නේ පන්තේරු ගායනා. හරිද? මේක පසුබිම තමයි පන්තේරු කියන ඝන වාද්‍ය භාණ්ඩය යොදාගෙන කරන තියෙන මේ සබ නැටුමක් තමයි මේ පන්තේරු මේ නැටුම කියන්නේ. ඒකදී යොදා ගන්න කවි වලට අපි කියනවා පන්තේරු කවි කියලා. හරිද? මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි පන්තේරු අතර ගන්නේ පත්තින් දෙවියන්ගේ අවසර අරගෙන මතක තියාගන්න ඕන දරුවෝ. මේකේ භාෂාත්මක විග්‍රහය සංකීර්ණ සහ සරල පදමාලාවල් භාවිතා කරනවලු. ඊට පස්සේ අර්ථ රසය ඉස්මතුන්සේ රචනා කරලා තියෙනවා. ඒ කියන්නේ අර්ථ රසයෙන් තමයි මේකට මුල් තැන දීලා තියෙන්නේ. හරිද? බෞද්ධ ආගමික සිද්ධීන් පිළිබඳ විස්තර ඇතුළත් කවි නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ බෞද්ධ ආගමික මේක අපේ ආගම බුද්ධ ආගමනේ. එහෙනම් මේකේ තියෙන මේ බෞද්ධ ආගමික මේ දේවල් සමග ඒවයි විස්තර සිද්ධීන් පිළිබඳ තමයි මේ කවි වල ගායනා කරලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ භාෂාව යොදාගෙන තිනවා මේ විදිහට. අනන්‍යත ලක්ෂණය තමයි විවිධ නාදමාලා තියෙනවා. එක නාදමාලාවක් නෙවෙයි විවිධ නාදමාලා. ගායනයේ විශේෂ තැනක් හිමි වෙනවා. මුලින්ම වැඩිපුර හිමි වෙන්නේ ගායනයේ විශේෂ තැනක්. තෙරුවන් ගුණ වර්ණනා කිරීම ආවෙනික ලක්ෂණයක්. ඒ තෙරුවන්ගේ ගුණ වර්ණනා කිරීම ආවෙනික ලක්ෂණයක් කියලා කියනවා. මේ ගායන අවස්ථාව ඔන්න බලන්න පුතේ මේක වැදගත් එකක්. විහාරස්ථාන වල සිදු කරන සත්සතිය පන්සාලිස්වස සූවිසි විවරණ වේදී අවස්ථාවේදී පෙරහැරවලදී මේ පන්තේරු ගායනය දාගෙන පන්තේරු නැටුමේදී හරි. අපි කියමු බලන්න මේක. ඔයගොල්ලෝ දන්න කියන්නේ. අපි කිව්වා විවිධ නාදමාලා තියෙනවා කියලා. මම විවිධ නාදමාලා මේක කිව්වට පස්සේ තව නාදමාලාවක් කියලා පෙන්නනවා. මේක එකම නාදමාලාවක් මේක භාවිතා කරන්න. සිත් ලෙස ලොව සැදි චක්‍රවලල්ලා චක්‍රවලල්ලා
හරි අපි ඉදිරියේදී තව පාඩමක මේ කොටස ඉතුරු කොටසත් එක්ක ඔයගොල්ලෝ හමු වෙන්න ජය වේවා දරුවනේ අපි ආයෙ නැවත මේ වගේ පාඩමකින් හමු වෙමු ඔසමට සම්මා සම්බුදු සරණයි